මූර්ති පිළිබඳව අපි කෝලම් නාටකම් කතා කරා යනු අපි කතා කරන්න. ඉතින් දරුවනේ නූර්ති ඔබ ඉගෙනගෙන ඇති මේ වෙද්දි නූර්ති පිළිබඳව ඔබ නූර්ති ගීත අහලා ඇති. ඔබ සමහර ගීත අහලා ඇති. නමුත් ඔබ ඒවා නූර්ති කියලා සමහර විට දන්නේ නැතුවත් ඇති. හරි අපි පොඩි නූර්ති ගීතයක් අහලා ඉමු පාඩමටව තීරණ වෙන්න ඉස්සෙල්ලා. Siri Sangha Bodhi Male Gaviti Takapani Hani Venta Natadim Siri Sangha Bodhi Male Gaviti Takapani Hani Venta Natadim Allah Bandaranta Binda Unda Kunda Lami Sinda Sanda Kali Male Gavi Inna Vasoya Allah Bandaranta Binda Unda Kunda Lami Sinda Sanda Kali Male Gavi Inna Vasoya Sile Rakna Raja Lami Dvinasa Karme Venne Passe Hinda Kinda Dosaya Dharme Sile Rakna Raja Lami Dvinasa Karme Venne Passe Hinda Kinda Dosaya Kola Hala Siddha Venta Kale Bosunda Kola Hala Siddha Venta Kale Bosunda Teja Sara Silavanta Dharma Sangha Bodhi Raja Bhanga Karalami Naira Malika Soya Teja Sara Silavanta Dharma Sangha Bodhi Raja Bhanga Karalami Naira Malika Soya Siri Sangha Bodhi Malika Vidi Daka Prani Hani Venta Betta Dim Siri Sangha Bodhi Male Gaviti Daka Prani Hani Venta Betta Dim Allah Bandaranda Binda Unda Kunda Lami Sinda Sanda Kali Male Gavi Inna Vasoya Allah Bandaranda Binda Unda Kunda Lami Sinda Sanda Kali Male Gavi Inna Vasoya Dharme Sile Rakna Raja Lami Dvinasa Karme Venne Passe Hinda Kinda Dosaya Dharme Sile Rakna Raja Lami Dvinasa Karme Venne Passe Hinda Kinda Dosaya Kola Hala Siddha Venta Kale Bosunda Kola Hala Siddha Venta Kale Bosunda Teja Sara Silavanta Dharma Sangha Bodhi Raja Bhanga Karalami Naira Malika Soya Teja Sara Silavanta Dharma Sangha Bodhi Raja Bhanga Karalami Naira Malika Soya Siri Sangha Bodhi Malika Vidi Daka Prani Hani Venta Betta Dim Siri Sangha Bodhi Malika Vidi Daka Prani Hani Venta Betta Dim හරි ඒ ඔබ ඇහුවේ සිරි සංග නූර්තියේ සිරි සංග බෝධි මාලිගාවේ කියන නූර්තිය. ඉතින් දරුවනේ නූර්ති කියන දේ පිළිබඳව අපි කතා කරොත් එහෙම අපි දන්නවා නාඩගම් රංග සම්ප්‍රදාය මිනිසුන්ගෙන් ඈත් වෙනකොට නූර්ති ජනප්‍රිය වෙන්න ගත්තා. හේතුව නූර්ති වලට තිබුණු ඒ ආකර්ශනීය බව නිසා. නූර්ති වල ආරම්භය ගැන කතා කරොත් එහෙම 1877 බොම්බායේ ඉඳන් ලංකාවට බාලිවාලාගේ එල්ෆින්ස්ටන් ඩ්‍රැමටික් කම්පැනි කියන පාර්සි නාට්‍ය කණ්ඩායම පැමිණීමත් සමග ලංකාවේ නූර්ති කලාව ආරම්භ වුණා කියලා තමයි ඉතිහාසය අපිට සඳහන් වෙන්නේ. එතකොට නූර්ති එහෙම ආරම්භය වෙනකොට අපි දන්නවා නාටකම් කලාව පිරිහිමින් යන යුගයක හරිද නූර්ති කලාවේ ආభాෂය එනවා. නූර්ති කලාව ආරම්භ වෙනවා. හරිද? එතකොට මේ නූර්ති ආරම්භය ගැන කතා කරොත් තවදුරටත් අපේ මේ බාලිවාලාගේ එයාගේ පාර්සි නාට්‍ය කණ්ඩායමේ පැමිණිලා නූර්ති රඟ දැක්වීමක් කරනවා වගේම අපේ නාඩගම් නාට්‍ය ශිල්පීන් අපි දන්නවා නාඩගම් කරුවෝ නූර්ති රචනයට පෙළඹීමක් වුණා. දැන් සීදොන් බස්තියන් කියන්නේ මේ අපි දන්නවා එයා නාඩගම් රචනා කරා. නමුත් එයා මේ නූර්ති පැමිණීමත් සමගම නූර්ති රචනා කිරීමක නිරත වුණා. ඒතකොට නූර්ති නාට්‍ය රචනා කිරීමෙන් ඒගොල්ලෝ නූර්ති නාට්‍ය වලට තමන්ගේ අවධානය යොමු කිරීමක් සිද්ධ කරා. එතකොට මේ සීදන් බස්තියන්ගේ රොලීනා කියන ප්‍රථම සිංහල නූර්තිය මේ ආරම්භය සිද්ධ වෙනවා. ඉතින් මේ නූර්ති කලාව ගැන කතා කරනකොට මේ නූර්ති කලාව අපේ ජනතාවට ගොඩක් ලං වුණා වූ ඒ වගේම අපේ ජනතාවගේ හිත් ඇද බැද ගන්න
ආකාරයේ මිනිසුන්ට අර නාඩගම්වල තිබුණු ඒකාකාරී බව නිසා නෘත්‍යයනකොට නෘත්‍යවල තිබුණු හින්දුස්ථානී රාගතාර නිසා මිනිස්සුන්ට සහ නෘත්‍යවල ටිකක් ඒවා වේදිකා තුළ රඟ දැක්වුණු නිසා ආලෝකකරණය භාවිතා වුණ නිසා වගේ කරුණු කාරණාවලදී මිනිස්සුන්ට අර නාඩගම් වලට වඩා නෘත්‍ය අලුත් දෙයක් බවට පත් වුණා. ඉතින් අපි මේ බලමු ශ්‍රී වික්‍රම නෘත්‍යයේ පොඩි නෘත්‍යයක් තව අහලා පින්වන්ත සවන් කියලා. මොකද ඔබට නෘත්‍ය ගීත දැනගෙන ඉන්න ඕනේ. ඔබට ප්‍රශ්න පත්‍රයටත් එනවා, ඒ වගේම ප්‍රායෝගික පරීක්ෂණයටත් එනවා. ඉතින් මේ හැම දෙයකම ඔයගොල්ලෝ මේ නෘත්‍ය ගීත අහලා කරලා තියෙනවා. නමුත් ගොඩක් වෙලාවට අපි නෘත්‍ය නාටකම් ගීත පැටලෙන ස්වභාවයක් තියෙනවා. මොකද ගොඩක් වෙලාවට නාටකම් විදිහට පෙන්නපු දේවල්ම නෘත්‍යවලත් සමහර ඒවා නාටකම්මුත් නෘත්‍ය බවට පත් වුණා. ඒ නිසා පොඩ්ඩක් අර අපිට අපහැදිලිතාවයක් තියෙනවා නාටකම් නෘත්‍ය තෝරා ගන්නකොට. හරි? මොකද අර නාටකම් නාට්‍ය ඉදිරිපත් කරපු නාට්‍යකරු නෘත්‍ය ලියනකොට ඒගොල්ලෝ කරේ ගොඩක් වෙලාවට අලුත් නෘත්‍ය ලියනවා වගේම අලුත් නාට්‍ය නෘත්‍ය විදියට දෙනවා වගේම නාටකම් විදියට කරපු ඒවත් නෘත්‍ය විදියට පෙන්වන්න ගත්තා. හරිද? අපි මේ අහලා බලමු මේ නෘත්‍ය ගීතය. මේක ශ්‍රී වික්‍රම නෘත්‍යය. පිනවන්ට සවන් ඇසුවන්ගේ සුඳින් සංගීත සිංහල ද්වීපේ. පිනවන්ට සවන් ඇසුවන්ගේ සුඳින් සංගීත සිංහල ද්වීපේ. මාවාගේ උගත් මේ කාලේ අයෙක් නැත ඊට දුර්ජනා කෝපේ. මාවාගේ උගත් මේ කාලේ අයෙක් නැත ඊට දුර්ජනා කෝපේ. මහ මෝඩකමක් තව ඇත්ත රටේ මා එක්ක අනේ ඇයි කෝපේ. මහ මෝඩකමක් තව ඇත්ත රටේ මා එක්ක අනේ ඇයි කෝපේ. සවන් ඇසුවන්ගේ සුඳින් සංගීත සිංහල ද්වීපේ. මාවාගේ උගත් මේ කාලේ අයෙක් නැත ඊට දුර්ජනා කෝපේ. සංගීතකාරයෝ බොහොමයි समतोमयी तनगत शास्त्रයක් නැත්මයි. තොතකින් නරීවාදන් පිරින්නාදන් පුරා පල්ලෙන් ඉලංගේ රංගේ මාගෙන් තේරේ. පිනවන්ට සවන් ඇසුවන්ගේ සුඳින් සංගීත සිංහල ද්වීපේ. පිනවන්ට සවන් ඇසුවන්ගේ සුඳින් සංගීත සිංහල ද්වීපේ. හරි. ඒ ඔබ ඇහුවේ ශ්‍රී වික්‍රම නෘත්‍යයේ එන ගීතයක්. හරි. අපි නෘත්‍ය ගැන තව දෙයක් කතා කරනකොට පාසි නාට්‍ය කණ්ඩායම අපි දන්නවා බාලිවාලා ඇතුළු පාර්සි නාට්‍ය කණ්ඩායම ගොඩක් වෙලාවට රොමියෝ ජුලියට් ඔතෙලෝ ඇලඩින් හරිස්චන්ද්‍ර අරාබිනිසොල්ලාසය වගේ විවිධ අලුත් කතන්දර ඉදිරිපත් කරන්න ගත්තා. ඉතින් මේවා අපේ ජනතාවට අලුත් දේවල් වුණා.
අපේ ජනතාවට මේවා අලුත්ම අත්දැකීමක් බවට පත් වුණා. එනිසා ඒගොල්ලන් ඒ කාලේ ඉතාමත්ම මේ ජනප්‍රිය කණ්ඩායමක් මේ පාර්ශ්ව නාට්‍ය කණ්ඩායම. ඊට පස්සේ මේගොල්ලෝට අමතරව හින්දුස්තාන් ඩ්‍රැමටික් කොම්පැනිය කියලා තවත් කට්ටියක් ඉදිරිපත් කර ඉන්දර් සභා නාට්‍ය සහ කයිසර් ජපීර් කියන කොමඩි රංගනයත් ඉතාමත්ම ප්‍රේක්ෂක ආකර්ෂණය අපේ ජනතාවගේ ආකර්ෂණය ඇද්ද බැද තබා ගත්තා. ඉතින් මේ බාලිවාලා ඇතුළු නාට්‍ය කණ්ඩායම සාමාන්‍ය මාසයක් විතර මේ රටේ ඉඳලා ඒගොල්ලෝ මේ විවිධ වූ නෘත්‍යයන් ඉදිරිපත් කරලා. ඉතින් ඒගොල්ලන් මොකද කරේ? ඒගොල්ලෝ අපේ තිබුණු නාටකම් කලාවට කාලානුරූපීව දැන් නාටකම් බල හිටපු මිනිස්සුන්ට එකපාරටම අලුත්ම දෙයක් පෙන්වනකොට පොඩි වෙනසක් වෙනවා. ඒ නිසා මේගොල්ලෝ මොකද කරේ? අපේ තිබුණු නාටකම් නාට්‍ය කලාවට ගැළපෙන ආකාරයට කාලානුරූපීව නෘත්‍ය නාට්‍ය කලාව සංවිධානාත්මක ආකාරයෙන් මේක සැකසීමට මේ බාලිවාලා ඇතුළු කණ්ඩායම අවශ්‍ය කටයුතු කරා. ඉතින් මේ අර නාටකම් අභිබව නෘත්‍ය මිනිස්සුන්ගේ අතරට ගොඩක් යන්න ප්‍රධාන හේතු කාරණා තිබ්බා. නාටකම්වල තිබුණු ඒ ඒකාකාරී බව, නාටකම්වල තිබුණු ඒ රංගනයන් වල තිබුණු දුර්වල බව, නාටකම් කතාපුවත් වල තිබුණු ඒ ප්‍රබලත්වය නැතිවීම මෙන්න මේ කියන කරුණු කාරණා එක්කදී නෘත්‍ය වලට මිනිස්සු නෘත්‍ය වල තිබුණු ඒ අලුත්ම ආකර්ෂණීය ස්වභාවය නිසා නෘත්‍ය ගොඩක් ජනප්‍රිය වෙන්න ගත්තා. අපි බලමු. දැන් අපි දන්න මුලින්ම බැලුවොත් නාටකම් වල සාමාන්‍ය නාටකම් දවස් 3ක් 7ක් වගේ ගොඩාක් දවස් කිහිපයක් නාටකම් රඟ දැක්වුවා. නමුත් මේ නෘත්‍ය වේදිකාවක පැය 2ක 3ක සීමා වෙච්ච රංගනයක් වුණා. ඒතර මේක ප්‍රධාන හේතුවක් වුණා මිනිස්සුන්ට නෘත්‍ය පිළිබඳ හොඳ ආකර්ෂණයක් යන මේවා කරුණු මතක තියාගන්න අවශ්‍යයි. මොකද නාටකම් අභිබව නෘත්‍ය ජනතාව අතරේ ජනප්‍රියමට හේතු කියලා හුවොත් මේ හේතු අපිට දෙන්නට අවශ්‍යයි. වගේම ගෘහස්ත රංගශාලාවක නැරඹීමට හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ නෘත්‍ය ප්‍රථම වතාවට දැන් අපි දන්නවා සොකරි කෝලම් නාටකම් මේවා එලිමහන් රංගභූමි වල රංග දැක්වුණේ. නමුත් නෘත්‍ය ගෘහස්ත රංගශාලාවක ගෘහස්ත රංගශාලාවල රංග දැක්වීම සිද්ධ වෙනවා. එතකොට මිනිස්සුන්ට ඒක අලුත්ම අත්දැකීමක් වුණා. ඒ වගේම ජවනිකාවෙන් ජවනිකාව මාරු කරනකොට මේගොල්ලෝ චිත්‍ර වස්ත්‍රයවත් විචිත්‍රපට භාවිතා කරේ. කියන්නේ පිටුපා, ඒ කියන්නේ අලුත් ජවද හිතන්නකෝ පළවෙනි ජවනිකාවේ තිබ්බ කැලයක් නම් කැලය පෙන්වන්න ඒගොල්ලෝ ලස්සන පිටුපස තිරය කැලයක් විදිහට නිර්මාණය කරා. හිතමු කැලෙන් දැන් රජ මාලිගාවකට යනවා කියලා. එහෙම වුණාම ඒක රජ මාලිගාවක ස්වභාවයට වෙනස් කරා. ඉතින් ජවනිකාවෙන් ජවනිකාව වෙනස් කරන මේ ආකාරයේ චිත්‍ර පටි, ඒ කියන්නේ චිත්‍ර වස්ත්‍ර, චිත්‍ර පටි නෙමෙයි චිත්‍ර වස්ත්‍රයන් භාවිතා කිරීම සිද්ධ වුණා. ඉතින් ඒකත් අලුත් දෙයක් වුණා. මොකද අර ඒකාකාරීව දැක බල මෙච්චර කල් නාටකම් ඒකාකාරීව බල හිටපු අපේ අයට මේක අලුත්ම අත්දැකීමක් වුණා. ඒ වගේම අවස්ථා නිරූපණයට විවිධ රංග භාණ්ඩ වගේම යාන්ත්‍රික උපකරණද භාවිතා කරලා ප්‍රේක්ෂාව ඇති කරා. ප්‍රේක්ෂකයාගේ හිත ඇදබැද තබා ගන්න ආකාරයේ විවිධ අවස්ථාවන් දර්ශනයන් ඇති කරවීමට විවිධ උපක්‍රම විදිහට මේගොල්ලෝ රංග භාණ්ඩ භාවිතය වගේම යාන්ත්‍රික උපකරණ භාවිතා කළා. ඉතින් ඒක අලුත්ම අත්දැකීමක් වුණා අපේ අයට. ඒ වගේම අපි දන්නවා නාටකම් වල කර්ණාටක සංගීතය තියෙන්නේ. නමුත් මේකෙදි උතුරු ඉන්දීය හින්දුස්ථානි රාග තාලවලට අනුව ගීත සංඛ්‍යාව වැඩි සංඛ්‍යාවක් භාවිතා වුණා. ඒ කියන්නේ ගීතවලට හින්දුස්ථානි රාග තාල භාවිතා වුණා. ඒතකොට ඒ වලදී ගොඩක් තබ්ලාව ඊළඟට මේ සිතාරය මණ්ඩලීනය වගේ විවිධ වූ තාල භාණ්ඩ භාවිතා වෙන්න ගත්තා. අපි දන්නවා මේ කර්ණාටක සංගීතයේ මද්දලය තමයි ප්‍රධාන වුණේ. නමුත් මේකෙදි තබ්ලාව මේ සිතාරය ඊළඟට වයලීනය
ග්‍රෑම් ඊළඟට මොනවද මේ අර දිග උස එකක් තමයි නම් මතක නැහැ කි. ඒක සිතාරය. ඒ වගේ විවිධ වූ මේ හින්දුස්ථානී රාගතාල ඇති කරන්න අවශ්‍ය කරන ඒ භාණ්ඩ සංගීත භාණ්ඩ භාවිතය සිද්ධ වෙනවා. ඒකෙන් ලස්සන සංගීතයක් ඇති වුණා. මිනිස්සුන්ට අහගෙන ඉන්න පුළුවන්. ඒ වගේම හරි කනට මිහිරි මේ සංගීතයක් ඇති වුණා. ඉතින් මේකත් මිනිස්සුන්ට එක්තරා මිනිස්සුන් අතර ජනතාව අතර මේ නූර්ති කලාව ජනප්‍රිය වෙන්න හේතුවක් වුණා. ඒ වගේම අපි දන්නවා මෙතෙක් කාලයක් කාන්තා චරිත රංග දැක්වුවේ කාන්තාවන් නෙමෙයි පිරිමි අය. නමුත් නූර්තිවලදී ප්‍රථම වතාවට කාන්තාවන් විසින් අදාළ කාන්තා චරිත රංග දැක්වීම සිද්ධ වෙනවා. එතකොට අපි දැන් පිරිමි කෙනෙක් කාන්තා චරිතයක් කරනකොට තියෙන ඒ ලාලිත්‍යයට වඩා කාන්තාවක් මේ චරිතය කරනකොට ඒකේ ඊටමත් ලස්සන බවක් තියෙනවා. මොකද එතකොට ඒකේ හොඳ චරිත නිරූපණයක් තියෙනවා, හොඳ ලාලිත්‍ය බවක් තියෙනවා. ඒ වගේම එයා හොඳට ඒ චරිතය කරනවා. ඉතින් මිනිස්සුන්ට ඒකත් පොඩි රුකුලක් වුණා මේ නූර්ති කලාව නූර්ති නාට්‍ය බලන්න. මොකද කාන්තාවන් නග දක්වන පිරිමයත් නෙමෙයි. එතකොට කාන්තාවකගේ ගමන් විලාසය, කාන්තාවගේ කටහඬ, කාන්තාවකගේ චරිතය හැසිරෙන විදිහ ඒ විදිහටම වුණා. ඉතින් ඒකත් මිනිස්සුන්ට යම්කිසි පන්නරයක් වුණා නූර්ති බලාගෙන ඉන්න. ඒ වගේම වේශ නිරූපණය, රංගභූමි අලංකරණය, වේශ භූෂණය ඉතාමත් විචිත්‍රාකාරයෙන් නූර්තිවල භාවිතා කරා. නමුත් අර සොකරි කෝලම් නාටකම් වලට වඩා මේ නූර්තිවල විචිත්‍ර වූ රංග වස්ත්‍ර භාවිතයක් වුණා. ඒ වගේම වේදිකා අලංකරණයක් සිද්ධ වුණා. මොකද වේදිකාවක කරන්නේ ඒතකොට හොඳ රංග භූමි අලංකරණයක් සිද්ධ වුණා. ඒ වගේම හොඳ අංග රචනයක් සිද්ධ වුණා. ඉතින් මේවා හැම එකක්ම විචිත්‍ර ආකාරයෙන් භාවිතා කිරීමක් වුණා. ඉතින් ඔබ අර මේක පටන් ගන්න ඉස්සෙල්ලාම ස්ලයිඩ් එකේ දකින්න ඇති තිබුණු ඒ රාමායන නූර්තියේ එක් පින්තූරයක්. ඉතින් ඔබට පේනවා ඇති කොච්චර ඊටම විචිත්‍රාකාරයටද ඒ රංග වස්ත්‍ර එහෙම භාවිතා කරලා තියෙන්නේ කියලා. ඒ වගේම අපි දන්නවා නාටකමේ බහුභූතයා කියන චරිතය අපි දන්නවා නේද? බහුභූත යා කියන චරිතය නූර්තියේදී කවටයා ලෙසින්ම පෙනී ඉන කවටයා විදිහට ඉන්නවා. එතකොට එතනත් මිනිස්සුන්ට යම් අදබද තබා ගැනීමක් වෙනවා. මොකද බහුභූතයා ඉදිරිපත් කරන දර්ශනය ඉතාමත් ප්‍රදර්ශනාත්මක රංගනයක්. ඉතින් මේකෙදි කවටයා ආකාරයේ නූර්තියේ ඉන්නකොට ඉතින් ඒක තවත් ප්‍රදර්ශනාත්මක ආකාරයෙන් මිනිස්සුන්ට දැකීමේ හැකියාව ලැබුණා. මෙන්න මේ කියන කරුණු කාරණා ඉතාමත්ම වැදගත් වෙනවා පුතේ. නූර්ති අපිට අපේ ජනතාව අතරේ වැදගත් කියන්නේ ජනතාව අතරේ මේ ජනප්‍රිය වීමට ප්‍රධාන හේතුන් කාරණා විදිහට අර නාටකම් වලට සාපේක්ෂව අපිට විමසන්න පුළුවන් නූර්තිවල ඒ ලක්ෂණ ටික. ඉතින් මේ නූර්ති වලත් මම කිව්වා වගේම අපේ නාටකම් වල හිටපු ඒ නාට්‍යකරුවම නූර්ති නිර්මාණය ඉතාමත් හොඳින් කරා. ඉතින් සීඩොන් බස්ටියන් කියන මේ අපගේ නාට්‍යකරුවා මේ නූර්ති කලාවේ පුරෝගාමියා කියලා අපිට කියනවා. මෙයා විවිධ රැඟුම් විලාස ආශ්‍රිතයෙන් විවිධ නාට්‍ය ප්‍රභේදයන් සම්පාදනය කළ නූර්ති නාට්‍ය නිර්මාණය කිරීම සිද්ධ කරා. රෝමිලීන්, රොමියෝ හෝ ජූලියට්, ප්‍රාන්ක්ලෝසා, ඉංගර්ලි, ප්‍රෝටියසා, වැලන්ටයින්, ලියනොයින් සහ එම්බ්ලින්, සිංහබා, සුදාස, ඊළඟට ශාලිනී දිනතර, දූලා හෙවත් කපටි බෑන, ස්වර්ණතිලක, ඇලඩින්, අලිබබා, හරිච්චන්ද්‍ර මෙන්න මේ වගේ අර බාලිවාලාගේ ඒ නාට්‍යවලත් ආభాෂය අරගෙන මෙසීඩොන් බස්ටියන් මහත්මයා විවිධ නාට්‍ය නිර්මාණය කරන්නට උනා. ඉතින් මෙතන මම අර කිව්වා වගේම නාටකම් වලත් නූර්ති වලත් සමාන නාට්‍ය තියෙනවා. ඒ කියන්නේ අපි නාටකම් වල දැකපු නාට්‍යෙත් මෙතන මේගොල්ලෝ සමහරවල් නූර්ති වල කරනවා. ඉතින් එතනදී පොඩ්ඩක් ඉතින් අපිට පැටලිලි වෙන්න පුළුවන්. ඉඳ පොඩ්ඩක් ඒක මෙතනින් එයාගේ නාට්‍ය 4-5ක් විතර ඔයගොල්ලෝ ඔළුවේ තියාගත්තා නම් ඒක හොඳටම හොඳ ඇති. ඒ වගේම සීඩොන් බස්ටියන්ගේ ගැන කතා කරොත් එහෙමයි මේ පින්තූරය ඔබට මතක තියාගන්න මේ සීඩොන් බස්ටියන්. ඊළඟ අපි කතා කරනවා ජෝන් ද සිල්වා මහත්මයා ගැන.
ජෝන් ද සිල්වා මහත්මයා ඉතාමත් මේ නාට්‍ය කලාවේ අපේ දියුණුවට ප්‍රබල රුකුලක් දුන් පුද්ගලයෙක්. එවැගේම සීදොන් බස්ටියන්ගෙන් පස්සේ නූර්ති කලාවට හා බැඳුණු සිංහල නාට්‍ය කලාවේ ප්‍රවර්ධනයට කැපවෙච්ච කෙනා තමයි ජෝන් ද සිල්වා. ඒ කියන්නේ අර සීදොන් බස්ටියන් ගොඩක් කරේ අර සිංහල නොවන විදේශීය නැත්නම් වෙනත් ජාතීන් වෙනත් භාෂාවලින් තිබුණු වෙනත් පරිවර්තනයන් තමයි සීදොන් බස්ටියන් ගොඩක් වෙලාවට සිංහල වලට හැරෙන්නේ. නමුත් මේ ජෝන් ද සිල්වා මහත්මයා සිංහල කතා පුවතක් ආශ්‍රයෙන්ම සිංහල නූර්ති ඉදිරිපත් කිරීම සිද්ධ කරා. ඉතින් මේ එතුමාගේ නූර්ති ගැන කතා කරනකොට අපිට නූර්ති කොටස් එයාගේ නාට්‍ය කොටස් කිහිපයකට බෙදන්න. ලංකා ඉතිහාසයේ පදනම් කරගත්ත නාට්‍ය තිබ්බා. එයාගේ වගේම සාම්ප්‍රදායික බෞද්ධ කතාවස්තු ඇසුරු කරගත් නාට්‍ය තියෙනවා. ඒ වගේම සංස්කෘත සාහිත්‍ය ඇසුරු කරගත් නාට්‍ය තියෙනවා. ඉංග්‍රීසි නාට්‍යවල අනුවාද ගොඩක් කළා ෂේක්ස්පියර් නාට්‍ය. ඒ වගේම කාලීන සමාජත්වයකින් පදනම් කරගත්ත නාට්‍ය. එතකොට මෙයාගේ අර සීදොන් බස්ටියගෙන් නොවුණු ලංකා ඉතිහාසය පිළිබඳ මූලික කරගත්ත නාට්‍ය සාම්ප්‍රදායික බෞද්ධ කතා වස්තුන් ඇසුරු කරගත්ත නාට්‍ය ඉදිරිපත් කිරීම ජෝන් ද සිල්වා මහත්මයාගෙන් සිද්ධ වෙනවා. එතකොට අපි දන්නවා මෙතුමාගේ ආරම්භ කරපු රංගහලක් තමයි ජෝන් ද සිල්වා සමරු රංගහර. අපි දන්නව නේද? මරදානි තියෙනවා. ඉතින් ඔබ දන්නවා ඇති. එතකොට මෙතුමා ගොඩක් අපේ සිංහල නාට්‍ය කලාවට මහත් වූ දායකත්වයක් සිද්ධ කළා. ඒ වගේම අපි ගත්තොත් මෙයාගේ ලංකා ඉතිහාසයේ පදනම් කරගත්ත නාට්‍ය දස්කොන්, පරංගිහටන, සිරිසංගබෝ, දුටුගැමුණු, අලකේශ්වර මොනෝයි කියන නාට්‍යයන් ඉතාමත්ම වැදගත්. ඒ වගේම වෙස්තන්ත්‍ර ජාතක දෘශ්‍ය කාව්‍ය, කුස ජාතක දෘශ්‍ය කාව්‍ය මේ බෞද්ධ කතාවස්තු අසුරෙන් කරගත්ත නාට්‍ය වෙනවා. ඒ වගේම සංස්කෘත සාහිත්‍ය අසුරෙන් ශකුන්තලා නාට්‍ය, රත්නාවලි, නාගානන්ද, නලරාජ චරිතය, උත්තමරාම චරිතය වගේ සංස්කෘත සාහිත්‍ය ඇසුරු කරගෙන මේ නාට්‍ය නිෂ්පාදනයක් කරා. ඒ වගේම ඔතෙලෝ, හැම්ලට් වගේ ෂේක්ස්පියර් නාට්‍ය මෙතුමා ඒට ගැලපෙන ආකාරයට සිංහල පරිවර්තන සිද්ධ කරා. පරිවර්තනමය අනුවාද කරේ. එතකොට ඒ වගේම ගත්තොත් එහෙම කාලීන සමාජ අධ්‍යක්ීම් පරාභව නාට්‍ය, මරණානුස්මති ප්‍රකරණය, සුරාසොඬ සිංහල භාෂා ප්‍රකරණය වගේ මේ සමාජ අත්දැකීම් පදනම් කරගෙනත් මේ ජෝන් ද සිල්වා මහත්මයා නාට්‍ය නිර්මාණය සිද්ධ කරා. ඉතින් අපි දන්නවා දැන් සීදොන් බස්ටියන් මහත්මයා ගැන කතා කරා. ඊට පස්සේ එතුමාගෙන් පස්සේ ජෝන් ද සිල්වා මහත්මයා එනවා. එතුමා ගොඩක් වෙලාවට නූර්ති කලාවත් එක්ක සිංහල නාට්‍ය කලාවේ ප්‍රවර්ධනයට තමන්ගේ නාට්‍ය මගින් දායකත්වයක් සැපුවා. ඉන් අනතුරු අපිට කතා කරන්න තවත් කෙනෙක් ඉන්නවා නූර්ති නාට්‍ය කරපු නාට්‍යකරුවෙක් විදිහට චාල්ස් ඩයස්. එතුමා දේශීය ඓතිහාසික කතා, ජාතක කතා, සංස්කෘත සාහිත්‍ය කතා, ප්‍රකට කතා පුවත්, යුරෝපීය නාට්‍යවල අනුවාදන, එවැගේම විවිධ ආකාරයේ කාව්‍ය සංග්‍රහ, නූතන වීර චරිත ආදී පදනම් කරගෙන නාට්‍ය නිර්මාණය කරා. එතකොට පණ්ඩුකාභය, ඇලඩින් සහ පුදුමපාන, පද්මාවතී සහ ධාතුසේන, දුටුගැමුණු, කුසරජ චරිතය, උම්මග ජාතකය, ශ්‍රී වික්‍රම රාජ්‍ය චරිතය, විජය, ධර්මාශෝක වගේ මේ නාට්‍ය ඉදිරිපත් කිරීම සිද්ධ වුණා. එතකොට මේ සමහර ඒවා මෙතන ඔයගොල්ලෝ දකින්න ඇති සීදොන් බස්ටියන්ගේ නාට්‍ය කරපු නාට්‍ය නමුත් විතර තියෙනවා. ඉතින් ඒ නාට්‍යම නෙමෙයි, නමුත් වෙනස් විදිහට ඉදිරිපත් කිරීමක් වෙච්ච නාට්‍ය. ඒතකොට ඒක තමයි මම පොඩ්ඩක් අර නූර්තිවල මේ නාට්‍ය ටිකක් පැටලෙන ස්වභාවයක් තියෙනවා. මොකද ඒක සමහර නාට්‍යකරුද සමහරට 2-3 දෙනෙක් විතර එකම නාට්‍යෙම කරලා තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් සීදොන් බස්ටියන් ගැන කතා කරා. ඒ වගේම ජෝන් ද සිල්වා ගැන කතා කරා. ඒ වගේම චාල්ස් ඩයස් ගැන අපි කතා කරා. ඉතින් මේ 3 දෙනාගෙන් සීදොන් බස්ටියන්, ජෝන් ද සිල්වා මහත්මයා දෙදෙනාම ඉතාමත් වැදගත් වෙනවා අපිට විභාගයේදී පාවහුවන ප්‍රශ්න පත්‍රවලට ගොඩක් වෙලාවට මෙයාගේ නාට්‍ය කීපයක් දාලා අහන්න පුළුවන්. මෙතුමා විසින් රචිත නාට්‍ය විතරක් අඩංගු මොනවද? ඒ වගේම මෙතුමා නූර්ති විතරක් අඩංගු නාට්‍ය මොනවද? ඒ විදිහට ඔබෙන් අහන්න පුළුවන්. ඉතින් ඒවට අපි ප්‍රශ්න කරනවා. ඉතින් මේ පාඩම හොඳට මේ
එතකොට අපි මොකක්ද ප්‍රශ්න පත්‍ර කරනකොට අපිට හැකියාව තියෙනවා මේ පාඩම් නැවත මතක් කරගන්න. ඉතින් අපි තවදුරටත් මේ නූර්ති ගැන කතා කරොත් පුතේ ඊට කලින් අපිට ටවර් හෝල් නාට්‍ය ගැනත් පොඩ්ඩක් කතා කරන්න ඕනේ. අපි දන්නවා මේ 1911 තමයි ටවර් හෝල් රංගහල නිර්මා ආරම්භය වෙන්නේ. ඉතින් 1932 වෙද්දිම කියන්නේ සිනමා ශාලාවකට පත් වෙනවා. එතකම් මේ නූර්ති නාට්‍ය පැවැත්වුවේ සරස්වති ශාලාවේ මුණුපිටිය පබ්ලික් හෝල්, ජින්තුපිටිය නාට්‍ය මණ්ඩපයේ, මල්වත්තේ පර්සි නෘත්‍ය ශාලාව, ආදුරුප්පු වීදියේ නෘත්‍ය මණ්ඩප වගේ රංගශාලාවල තමයි මේ නූර්ති රංග දැක්වෙන්නේ. නමුත් ටවර් හෝල් රංගශාලාව ආරම්භ වීමත් සමගම මේ ගොඩක් වෙලාවට ටවර් හෝල් මේ ටවර් හෝල් වල අපි ඔයගොල්ලෝ දන්නවා ඒකත් තියෙන මරදන් ටවර් හෝල් එක ආශ්‍රිතව ගොඩක් නෘත්‍ය නාට්‍ය නිෂ්පාදනය වුණා. ඉතින් මේකෙදි චාල්ස් ඩයස්ගේ ගොඩක් නාට්‍ය පෙන්වීම සිද්ධ කරේ මේ ටවර් හෝල් එකේ. ඒතකොට පණ්ඩුකාභය නාට්‍යයන් තමයි මේ ටවර් හෝල් එකේ නාට්‍ය පෙන්වීම ආරම්භ කරේ. එතකොටම ටවර් හෝල් යුගයේ මේ නෘත්‍යයේ අවසානයේ තමයි ටවර් හෝල් එන්නේ. ඊට පස්සේ මිනර්වා නාට්‍ය සම්ප්‍රදාය එනවා. ඉතින් අර නෘත්‍යත් අවසානයක් වෙනවා. මොකද නෘත්‍ය වල තිබුණු දුර්වලතා ඊට කලින් ටවර් හෝල් එක කතා කරේ පොඩ්ඩක් නෘත්‍ය වලට ඒකත් එක්ක සමව යන හින්දා. එතකොට මේ චාල්ස් ඩයස්ගේ නිර්මාණ ත්‍රිවික්‍රම රාජසිංහ, ඔතැලෝ, නාගානන්ද සහ කුස, බූරිදත්ත, විදුර, ධර්මාශෝක, පද්මාවති, චන්ද්‍රා වගේ යන නාට්‍ය කැපී පේනවා. ඉතින් ටවර් හෝල් නාට්‍යකරුවන් විදිහට මේගොල්ලන් හැදින්වෙන්නේ ටවර් හෝල් නාට්‍යකරුවන් කියලා. මේගොල්ලෝ ගොඩක් මේගොල්ලන්ගේ මේ සියලුම නාට්‍ය පෙන්වුවේ ටවර් හෝල් එකේ. ඒතකොට මැන්දිස් පෙරේරා, W.C. පෙරේරා, ස්ටීවන් ලක්පතිරණ, I.C. ජෑන්ස්, ඊළඟට D.J.W. ගුණවර්ධන. ඉතින් මේ වගේ විවිධ අය ගොඩක් ඉන්නවා. ඉතින් මේ ජෝන් ද සිල්වාගේ පුතා පීටර් ද සිල්වත් මේ ටවර් හෝල් එකේ තමන්ගේ නාට්‍ය ඉදිරිපත් කරා. ඉතින් අපි නියම් මතක තියාගන්න චාල්ස් ද සිල්වාගේ කාලෙදි තමයි මේ ටවර් හෝල් එක නාට්‍ය පෙන්වන්න ගත්තේ. ඒකට ඒ වෙද්දී නෘත්‍යවල අවසාන කාලය තමයි එන්නේ. ඉතින් අයි බලමු නෘත්‍ය අවසානය වෙන්න ප්‍රධාන හේතුන්. මේ නෘත්‍ය නාට්‍ය කලාව පිරිහීමට බලපෑපු හේතු සාධක විදියට බැලුවොත් එහෙම විවිධ සංස්කෘතිකයන්ගෙන් මිශ්‍ර කොටගත් අංග නෘත්‍ය ඇතුළත් වෙනවා. ඒ කියන්නේ නිකන් කවලම් මැල්ලුමක් වෙන්න ගත්තා. විවිධ සංස්කෘතිවල තියෙන විවිධ වූ අංගයන් නෘත්‍යවල රංග දැක්වෙන්න ගත්තා. එතකොට නෘත්‍යයේ තිබුණු අර මේ ලස්සන බව නැති වෙනවා. එතකොට ඒ නිසා නෘත්‍ය කලාව මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න පටන් ගන්නවා. එතකොට හැම නාට්‍ය කලාවකම මිනිස්සුන්ගේ ඈත් වෙන්න ගන්නවා. හරිද? ඊට පස්සේ ගත්තොත් එහෙම ඒ වගේම මේ නෘත්‍ය නාට්‍ය සන්දර්භය පිළිබඳව අවබෝධයක් තියෙන රචකයන් නැතිව ගියා. ඒකට මේ රචක අර සීඩොන් බස්ටියන්, ජෝන් ද සිල්වා වගේ ප්‍රකට නෘත්‍ය රංගකරුවන්ගේ අභාවයත් එක්ක මේ නෘත්‍ය නාට්‍ය කලාව පිරිහීමට ප්‍රධාන හේතු වෙනවා. ඒ වගේම කතාවක් ඉදිරිපත් කිරීම මිසක්කා ඒ කතාව තුළ නාට්‍ය අවස්ථා මතුවන කාලේ පෙළක් නොතිබීම නෘත්‍ය තවත් හේතුවක් තමයි පුතේ මේ පිරිහීමට. මොකද නිකන් කතාවක් ඉදිරිපත් වෙන්නේ කිසිම නාට්‍යෝචිත අවස්ථා නැහැ. නාට්‍යයක් නම් නාට්‍යයක නාට්‍යෝචිත අවස්ථා තියෙන විදිහට පෙළක් රචනා වෙන්නේ. නමුත් නිකන් කතාවක් ඒ විදිහට රංග දැක්වීමක් සිද්ධ වුණා. ඒ නිසා ඒකත් එක හේතුවක් වුණා නෘත්‍ය නාට්‍ය පිරිහෙන්න. ඒ වගේම නාට්‍යයේ රසය නැති වෙන ආකාරයෙන් විවිධ අනවශ්‍ය ජවනිකා භාවිතා කිරීම සිද්ධ වුණා. ඒ මොකද හේතුව අර නාට්‍යම අවස්ථාවන් පිළිබඳ අවබෝධයක් නැතුව, නාට්‍යයේ සන්දර්භය පිළිබඳ අවබෝධයක් නැතුව නාට්‍ය පෙළ නිර්මාණය වීම නිසා තමයි මේ ආකාරයේ දෙවන. ඒ වගේම අනුචිත ලෙස ගී සින්දු බහුලව. ඒ කියන්නේ හැම දෙයකම අනවශ්‍ය ද සින්දු. ඒ කියන්නේ ගීත නාටක වගේ ඊට පස්සේ. ඊට පස්සේ නාට්‍ය රසයට වඩා අවසානයේදී මොකද වෙන්නේ? ඒවල ගීත රස. මිනිස්සු වෙන්නේ නාට්‍ය බලන්න. හැබැයි ගෙදර යන්නේ නිකන් ගීත ටිකක් ඇහුවා වගේ. ඉතින් අර ගීත රසය මේ
අර නූර්ති සංගීතයේ අපි දන්නවා ගීත රසය ගොඩක් ලස්සනයි හින්දුස්ථානීය රාගතාල භාවිතා වුණා. නමුත් නාඩගම් සංගීතය වගේ නාට්‍යෝචිත වුණේ නැහැ. නාට්‍යයට උචිතාකාරයෙන් අපි ඒ නූර්ති සංගීතය භාවිතා කිරීමක් සිද්ධ වුණේ නැහැ. ඉතින් අනවශ්‍ය ලෙස හැම දෙයකම ගීත භාවිතා කිරීම නිසා නූර්තිය තවදුරටත් පිරිහෙන්න හේතුවක් වෙනවා. ඒ වගේම නූර්තිය බලන්න පුළුවන් බුද්ධියෙන් විචාරය කරන්න පුළුවන් හොඳ රසික පිරිසක් හිටියේ නැහැ. ඒ නිසා නූර්ති නාට්‍ය පිරිහෙන්න ගත්තා. ඒ වගේම මේ නූර්තිය සාමාන්‍යයෙන් මේ මධ්‍යම පාන්තිකයන් අතර තමයි ඉංග්‍රීසි සිංහල දෙකම කතා කරන අය අතර තමයි මේක නූර්ති ඇත්තරම ප්‍රචලිත වුණේ කොළඹ ප්‍රදේශය ගොඩක් ආශ්‍රිතව. නමුත් ඒගොල්ලන්ම මේ නූර්ති නාට්‍ය ප්‍රතික්ෂේප කිරීමක් කරා. ඉතින් ඒ නිසා නූර්ති නාට්‍ය බලන්න මිනිස්සු නැති වුණා. ඒ වගේම ඉංග්‍රීසි පාලකයන් පාලනය ආවම නූර්ති කලාව මේ නාට්‍ය කලාවට කිසිම අනුග්‍රහයක් නොලැබීම මේ වගේ කරුණු කාරණා නිසා නූර්ති නාට්‍ය කලාව පිරිහීමට හේතු වෙනවා. ඒ වගේම මේ නූර්ති නාට්‍ය නිර්මාණය කිරීම එක් එක් සමාගම් වල තරඟකාරීත්වයක් වුණා. දැන් මේක නූර්ති නාට්‍ය කණ්ඩායම් අයිති සමාගම් හිටියා. එතකොට මේගොල්ලෝ අතර විවිධ තරඟකාරීත්වයක් ඇති වුණා. බෙදකාරී බවක් ඇති වුණා නාට්‍යකරුවන් අතර. ඉතින් මේ නාට්‍ය ඉදිරියට යාමට යම්කිසි මේ දුර්වල මේ සහයෝගයක් තමයි තිබුණේ. නමුත් අපේ දේශීය නාට්‍ය කලාවේ පෝෂණයට නූර්ති නාට්‍ය කලාවෙන් අපිට ලොකු මේ පිටිවහලක් වුණා. අපි දන්නවා ඒවල තිබුණු මේ නාට්‍ය ගුණය නිසා ඒවා ඉතාමත්ම අපේ දේශීය නාට්‍ය කලාවේ ඉදිරි ගමනට ලොකු ශක්තියක් වුණා. බලුවොත් එම විශාල නාට්‍ය සංඛ්‍යාවක් බිහි වුණා. දේශීය නාට්‍ය විශාල සංඛ්‍යාවක් බිහි වුණා. ඒ වගේම නූතන සිංහල නාට්‍ය කලාවක් විදිහට නූර්ති අපේ මිනිස්සුන් අපේ ජාතියක් විදිහට විවිධීමක් ඇති වුණා. එතන මෙච්චර කල් අපි විවිධ මේ ඉංග්‍රීසි මේ ඉන්දියානු නාට්‍ය වල මේ ආభాසයෙන් නිර්මාණය වුණු නාට්‍ය බල ඉඳලා අවසාන මේ නූර්ති වලදී අපි දන්නවා ජෝන් ද සිල්ලා වගේ නාට්‍යකරුවෝ මේ අපේ ජාතිකත්වය ඉස්මතු වන ආකාරයට අපේ ජාතියට ශක්තියක් වෙන ආකාරයෙන් නාට්‍ය නිර්මාණය වුණා. සිංහල නාට්‍ය කලාවක් ආරම්භ වුණා. අපි දන්නවා ඒකම ඉංග්‍රීසි නාට්‍ය කලාවකුත් වෙන පැත්තකින් යනවා. හරිද? නමුත් සිංහල නාට්‍ය කලාවට හොඳ ශක්තියක් වුණා මේ නූර්ති නාට්‍ය කලාවේ ආරම්භය. ඒ වගේම නූර්ති නාට්‍ය කලාවේ විවිධ රංග ශිල්ප ක්‍රමයන් දේශීය නාට්‍ය කලාවට එක්වීමක් වුණා. ඒ වගේම මේ දේශීය නාට්‍ය කලාව වෘත්තීය වශයෙන් කලාවක් විදිහට මේ ඉදිරියට යාමට මේ නූර්ති වලින් මනා වූ පදනමක් මුර්තියෙන් වනා වූ මේ සහයෝගයක් ලැබුණා. ඒ වගේම නව රංග ශෛලියක් බිහිවීම සිද්ධ වන නූර්ති වලින් අපේ සිංහල නාට්‍ය කලාවට අලුත්ම රංග ශෛලියක් බිහිවීම සිද්ධ වෙනවා. ඉතින් දරුවනේ මෙන්න මේ විදිහට මේ නූර්ති අර හැමදේම අපි දැක්ක හැම දෙයක්ම ආරම්භයක් තිබුණා. නමුත් ටික කාලයක් යනකොට ඒකේ තිබුණු මේ ගුණාත්මක භාවය පිරිහෙන්න ඒ නාට්‍ය කලාව මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න ගත්තා. ඉතින් නූර්ති නාට්‍ය කලාවත් මේ ආකාරයෙන් මිනිස්සුන්ගෙන් ඈත් වෙලා යනකොට මේකට ඊට පස්සේ ටවර් හෝල් නාට්‍ය යුගයක් එනවා. ඊනතුරුව ටීටර් හා මිනර්වා නාට්‍ය එකක් එනවා. ඊට පස්සේ එනවා දේශීය අපේ විශ්වවිද්‍යාලය ආශ්‍රිත නාට්‍ය කලාවක් එනවා. ඉතින් අපේ එතකොටම 60 70 දශකය 80 දශකය වගේ නාට්‍ය කලාවක් ඒ දශකයන් වල නාට්‍ය කලාවක් එනවා ඉස්සරහට. ඉතින් අපි නූර්ති වලින් නැවතින් නැහැ. අපිට ඉගෙන ගන්න තියෙනවා. දැන් අපි ටවර් හෝල් එක ගැනත් පොඩි අවබෝධයක් ගත්තා. අපිට ඉස්සරහට ඉගෙන ගන්න තියෙනවා ටීටර් මිනර්වා පිළිබඳ මම පොඩි අවබෝධයක් ඔයගලන්ට දෙනවා. ඒ වගේම දේශීය නාට්‍ය කලාව විශ්වවිද්‍යාලය ආශ්‍රිත දේශීය සිංහල නාට්‍ය කලාවේ බිහිවීමත් මම පැහැදිලි කරනවා. මොකද යම් විදිහකට ඔබ විභාග ප්‍රශ්න පත්‍රයට අහන්න ඉඩකඩ ඒවා තියෙනවා. ඉතින් මේක මේක දිහා බැලුවොත් මේක එක දිගට මේ ගලා යාමක් සිද්ධ වෙනවා. ඉතින් මේ නමුත් අපි මේ නූර්ති නාට්‍ය කලාව ගත්තොත් නූර්ති නාට්‍ය කලාව අපේ දේශීය නාට්‍ය කලාවට විශාල පිටිවහලක් වුණා. වගේම අදටත් අපි නූර්ති ගීත ඉතින් අපි අහනවා නේද? ඉතින් මේ ආකාරයෙන් නූර්ති වල
ඔගලන්ට නූර්ති ගැන මතක තියාගන්න කරුණු කාරණා මේ විදිහට තමයි ඔබේ ඔළුවේ තියාගන්න ඕනේ. මතක තියාගන්න ඕනේ අනිවාර්යෙන් නූර්ති නාට්‍ය කලාව ආරම්භයේ සිද්ධ වුණේ කොහොමද? බලිවාල ඇතුළු කණ්ඩායම මේ පැමිණීමත් සමගම තමයි නූර්ති ආරම්භ වීමක් වුණේ. ඊට පස්සේ අපි දන්නවා ඒකම අපේ කවුද නූර්ති නාට්‍යකරුවෝ මට මතක් කරන්න? සීඩොන් බස්ටියන්, ඊළඟට ජෝන් ද සිල්වා, චාල්ස් ඩයස් වගේ මේ නූර්ති නාට්‍යකරුවන්ගේ මේ නූර්ති නාට්‍ය නිෂ්පාදනයක් සිද්ධ වෙනවා. ඉතින් නූර්ති නාට්‍ය කලාව නාඩගම් නාට්‍ය කලාවේ දුර්වල වීමත් සමගම නූර්ති නාට්‍ය කලාව මිනිස්සුන් අතර ජනප්‍රිය වෙන්න හේතු සාධක කාරණා අපි නැවතත් මතක් කරගමු. මේ කාලය අවම කාලයක් වුණා. පැය 3ක වගේ රංග කාලයක් තිබුණේ. ගෘහස්ත රංගශාලා භාවිතා වුණා. ජවනිකා වෙනස් කරන්න විචිත්‍ර වස්ත්‍ර භාවිතා වුණා. ඒ වගේම විශේෂයෙන් උතුරු ඉන්දියානු හින්දුස්ථානි රාග තාලවලට අනුව තමයි ගීත නිර්මාණය වුණේ. රංගනයට කාන්තාවන් සහභාගී වුණා. ඒ වගේම අවස්ථා නිරූපණයට විවිධ රංග භාණ්ඩ යාන්ත්‍රික උපකරණ භාවිතා වුණා. මෙන්න මේ කියන කරුණු කාරණා නූර්ති ජනප්‍රිය වීමට ප්‍රධාන හේතුන් විදිහට ඔබට විභාගෙදී අහුවොත් ලියන්න පුළුවන්. ඒ වගේම මේ නූර්ති නාට්‍ය කලාවත් පිරිහෙනවා. ඒක පිරිහෙන්න හේතු සාධක විදිහට කරුණු 6ක් 7ක් මතක තියාගන්න. විවිධ සංස්කෘතියන්ගෙන් මිශ්‍ර කොටගත් අංග නූර්තියට ඇතුළත් වෙනවා. ඒ වගේම නූර්තියේ ගීත රසය විතරක් ඇති වෙන නාට්‍ය රසය නැති වෙලා, ඒ වගේම කතා වස්තුවක් ඉදිරිපත් කිරීම විනා නාට්‍යෝචිත බවකින් නාට්‍යයක් ඉදිරිපත් නොවීම සිද්ධ වෙනවා. ඒ වගේම නාට්‍ය පෙළ තුල මේ නාට්‍ය පෙළ නෙමෙයි නාට්‍ය සන්දර්භය නාට්‍ය මේ මූලික සැකස්ම පිළිබඳ ගත්තොත් එහෙම මේ පිළිබඳව බුද්ධියක් තියෙන රචකයන් නැතිවීම නිසා ගුණයෙන් ශූන්‍ය වෙච්ච නූර්ති රචනා වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම නූර්ති රස විඳීමට හොඳ විචාරක පිරිසක් නොමැති වීම වගේ කරුණු කාරණා මේ හේතු සාධක වෙනවා. ඒ වගේම ඉතින් නූර්ති නාට්‍ය කලාව දේශීය සිංහල නාට්‍ය කලාවට කොහොමද සහයෝගයක් වුණේ කියන එක සම්බන්ධයෙන් ඔබෙන් විභාගෙදී අහුවොත් ඔබට ලියන්න පුළුවන් ඒ නූර්ති මගින් දේශීය නාට්‍ය කලාවට විශාල නාට්‍ය සංඛ්‍යාවක් බිහි වුණා. ඒ වගේම සිංහල නාට්‍ය කලාවක් ලෙස නූර්ති ආරම්භ වීමත් සමග ජාතික ප්‍රබෝධයක් ඇති වුණා. ඒ වගේම නූර්ති නාට්‍ය කලාවෙන් රංග ශිල්පීය ක්‍රම රාශියක් දේශීය නාට්‍ය කලාවට එක් වුණා. ඒ වගේම නව රංග ශෛලියක් බිහි වුණා. මෙන්න මේ වගේ කරුණු කාරණා ඔබ ලිව්වොත් ඔබට නූර්ති සම්බන්ධයෙන් අහන ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන්. ඉතින් නූර්ති සම්බන්ධයෙන් ඒ පමණයි. ඒ වගේම ටවර් හෝල් එක ගැන පොඩ්ඩක් මතක තියාගන්න. ටවර් හෝල් වල නාට්‍ය ආරම්භකයා විදිහට ඒ ටවර් හෝල් වල නාට්‍ය පෙන්වුවේ කවුද? චාල්ස් කවුද පෙන්වුවේ? නම් මතක නැද්ද? කවුද පෙන්වුවේ ටවර් හෝල් වල? චාල්ස් ඩයස්. ඔව් චාල්ස් ඩයස්කින් තමයි ටවර් හෝල් නාට්‍ය රංගශාලාවේ මොකද්ද පළවෙනි නාට්‍යයගේ? පණ්ඩුකාභය. ඔව් පණ්ඩුකාභය කියන නාට්‍යයෙන් තමයි මේ යාගේ ඒ ආරම්භ වීම සිද්ධ වෙන්නේ. ඉතින් මේ ටවර් හෝල් නාට්‍යයේ එතකොට ටවර් හෝල් නාට්‍යකරුවන් විදිහට අපිට දෙතුන් දෙනෙක් මතක තියාගන්න පුළුවන් ඔයගලන්ට. මැන්ඩිස් පෙරේරා, WC පෙරේරා, ස්ටීවන් ලක්පත්‍රන වරාගොඩ, ඒ වගේම පීටර් ද සිල්වා, ඒ කියන්නේ ජෝන් ද සිල්වාගේ පුතා, ඒ වගේ අයගෙන් අය ගැන ඔබ පොඩ්ඩක් මතක තියාගන්න. ඉතින් නූර්ති නාට්‍ය කලාව ගැන කතා කරා. ඊට පස්සේ ටවර් හෝල් යුගය ගැන අපි ඉතාමත් පොඩි හැඳින්වීමක් කතා කරා. ඊට පස්සේ අපිට ඉතුරු වෙලා තියෙනවා පුතේ ටීටර්, මිනර්වා සහ විශ්වවිද්‍යාලය ආශ්‍රිත නැතිව සිංහල නාට්‍ය කලාව පිළිබඳව කතා බහ කරන්න. ඉතින් මේ ආකාරයෙන් අපේ නූතන දේශීය නාට්‍ය කලාව අපි ඉවර කරනවා ඉස්සරහට. tie කරුණු කාරණාත් අපි කොහොම ඉවර කරමු. ඉතින් මම හිතනවා ඔයගලන්ට මෙතෙක් කල අපි කතා කරපු දේවල් පිළිබඳ අවබෝධයක් ඇති. ඒ කියන්නේ සොකරි නාඩගම් කෝලම් හොඳ අවබෝධයක් ඇති. ඉතින් අපි මේ සම්බන්ධ ප්‍රශ්න වලට උත්තර ලියනවා ප්‍රශ්න පත්‍ර පන්තියේදී ඉරිදට. ඉතින් සූදානම් වෙලා එන්න. අපි මේ ඉරිදට සොකරි කෝලම් නාඩගම් නූර්ති
කියන මේ කරුණු නිශ්චය කරුණු වලට අදාළව ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් නූර්ති ගැන මම හිතනවා පැහැදිලි ඇති. ඉතින් නූර්ති වල පොඩ්ඩක් ඔය කරුණු කාරණා මතය මම මේ නාටකම් වල නූර්ති වල ටියුට් එක ඔයගලන්ට මම දෙන්නම්. තාම එක මම දුන්නේ නැහැ. ඉතින් ඒක ඔළුවට දාගන්න පාඩම් කරගන්න ඒ ටික. ඒතකොට ඒ ටික ඔබට වැදගත් වෙනවා.